නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චේතනාහං භික්ඛවේ කම්මං වදාමි හොඳයි සෑම දෙනාටම පිරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද වන්දනාමාන කරලා අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් පවත්වලා අවසානයේ විශේෂ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් හැටියට අපි යොදාගත්ත කාරණයක් තියෙනවා. මතකයිද මාතෘකාව? මොකක්ද අද අපි කතා කරන්නට යොදාගත්ත මාතෘකාව? සංඝසතු මොකක්ද? සංඝසතු භාණ්ඩ සහ ඒවා සම්බන්ධයෙන් පිළිපදින විදිය. ඒක තමයි මාතෘකාව. මේක විශේෂ කාරණා. සංඝසතු භාණ්ඩ. මොකක්ද මේ සංඝසතු? මොකක්ද භාණ්ඩ? කොහින්ද ඒවා එන්නේ? ඔක අපි දැනගන්න. මේකට පරිසරය හොයනකොට ගොඩාක් ඈතකට යන්න සිද්ධ වෙනවා. කවුද සංඝ? මොකද්ද සතු වෙනවා කියන්නේ? සංඝ රත්නය කියන්නේ කවුද? සංඝ රත්නේ හැම කාලෙම වැඩි ඉන්නවා. අපි දැනගන්න. සංඝ රත්නේ හැටියට සලකන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුණීන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා. අද කාලේ මේ භික්ෂුණී ශාසනය ගිලිහි ගිහිල්ලා තියෙන නිසා දැනට යන්තම් රැඳිලා ඉන්නේ භික්ෂුන් වහන්සේලා පමණයි. ඒ නිසා භික්ෂු සංඝ රත්නය වැඩි. රටවල් වශයෙන් ගත්තොත් බුරුමේ, තායිලන්තේ, ඊළඟ ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාවෝස් ඒ රටවල් ඉන්නවා. ඒ වගේම බටහිර රටවලට දැන් විකාශනය වෙලා තියෙනවා. මේ සංඝ රත්නය කියන මේ සිවුරක් හොඳට නියම විදියට, කැපසරුක් විදියට, දිග පළලට විනයානුකූලව බුද්ධ නීතියට අනුව සිවුරක් මහගෙන කියාගෙන පඳු පොවාගෙන ඒ වගේ සිවුරු දරන්නා වූ, ඒ වගේම උපසම්පදා සීලයේ දරන්නා වූ, උපසම්පදා සීලය ආරක්ෂා කරන්නා වූ, අදි සීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ පිහිටා කටයුතු කරන පිරිස ලෝකයේ හැම කාලෙම නැහැ. ලෝකයේ හැම කාලෙම මේ පිරිසක් පහළ වෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්න ඕනේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා වැඩි. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව සංඝ රත්නය පහළ වෙන්නේ නැහැ. හැම කාලෙම මේ මහා සංඝ රත්නයේ ශ්‍රාවකයෝ වැඩි ඉන්නේ නැහැ. දැන් අපි ගත කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසන කාලය. මේ බුදු සසුනේ භාගයක් දැන් ගෙවි ගිහින්. මේ බුද්ධ ශාසන කාලේ භාගයක් දැන් ගෙවි ගිහින්. තව තියෙන්නේ තව භාගයක් විතර. තව අවුරුදු 5000කින් පස්සේ කියන්නේ 2500කින් විතර පස්සේ 2400 ගාන ගියාට පස්සේ මේ විදිහට සිවුරු පෙරවන, සිවුරු මහන, පඳු පොවන, බණ කියන මේ කවුරුවත් ලෝකේ හිටින්නේ. ඒ වගේම ධර්මය අනුගමනය කරන්නා වූ පිරිසත් ඔහොම ක්‍රමක්‍රමයෙන් ගෙවිලා අඩු වෙලා යනවා. බණ අහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ. ප්‍රතිපත්ති මූලිකව කටයුතු කරන මේ බෝධි පූජා ආරාමයේ ඔක්කොම තව කාලයකින් නැති වෙනවා. ධර්මය කියන්නා අය නැති වෙලා යනවා. ධර්මයේ වනාන්තරගත වෙනවා.
වනාන්තරගත වෙනවා කියලා කියන්නේ ධර්මය පුරුදු කරන එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටියානම් ගොඩාක් දුර කැලෑවක තමයි ඉන්නේ. මිනිස්සු දන්නේ නැහැ. බහුතරයක් මිනිස්සුන්ගේ පරිසරය අධර්මවාදී වෙනවා. අධර්මය ධර්මයේ හැටියට අරගෙන පිළිපදින කොටසක් එනවා. ඒගොල්ලෝ ධර්මයේ කියලා ඒගොල්ලෝ හිතාගත් එකක් හදාගන්නවා. ඔය විදිහට තමයි තියෙන්නේ. නේම සංඝ රත්නය ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා නැති වෙයි. එතකොට හැම කාලයකම භික්ෂුන් වහන්සේලා නැහැ කිව්වනේ. හැම කාලෙම ආයුෂත් එක හා සමාන නැහැ. මම මේ පින්වතුන්ට මීට කලින් කාරණයක් කියලා තියෙනවා. මම මීට කලින් කල්පය ගැන කියලා දුන්නා නේද? මතකද? කල්පය ගැන කියලා දුන්නා. මේ මේකේ මාතෘකාව තමයි සංඝ සතු භාණ්ඩ සහ ඒව සම්බන්ධී පිළිපදින්න කොහොමද කියලා. කල්පය ගැනත් ඒක දැනගන්න ඕනේ. මේකට පස්සේ අපි කල්පය ගැන හිතමු. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට යම් යම් දේවල් ලැබෙනවා. කැපසරුක් විදියට. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පොඩි සුළු දෙයක්වත් හොරකමින් ගන්න බෑ. හොර හිතින් නූල් පටක දෙයක් ගන්න බෑ. ගත්ත ගමන් මහානකම් නැති වෙනවා. ඒ නිසා හරි සිහියෙන් කල්පනාවෙන් ඕක කරන්න ඕන. පුරුදුනාම ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම ගොඩාක් බඩු වලට යන්නෙත් නැහැ. එකතු කරන්නෙත් නැහැ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම හරි විනයානුකූලයි ක්‍රමානුකූලයි. මේ පින්වතුන් අහලා තියෙනවා මෙහෙම. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ සුළු මෞතුමිය ප්‍රජාපති ගෝතමීන් වහන්සේ සිවුරක් හදාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒක පුජ්‍යලික පූජා. ඒ වෙලාවේදී ගෝතමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෝතමිය එක සංඝයාට පූජා කරන්න. දෙවෙනි වතාවත් උත්සාහ කරා. පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ කියන්නේ පොඩි කාලේ කිරි දීලා හදපු දරුවෙක්නේ. බුදු වෙලා ඉන්නේ. දැන් මහා මායා දේවියගේ කුසින් ඉපදුනාට අම්මා දවස් 7න් අභාව ප්‍රාප්ත වුණා. ඒකට පුංචි අම්මනේ ප්‍රජාපති ගෝතමිය. එතකොට ප්‍රජාපති ගෝතමියට දරුවෙක් ලැබිලා හිටියා. ඒ දරුවා වෙනත් කිරිමව්වරුන්ට දීලා ඒ අක්කගේ දරුවා හදන වැඩේ බාරගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය. ඒක නිසා දරු සෙනෙහස මාතෘත්වය හරියට තියෙනවා. හැදුනේ ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ ළඟ. එතකොට ඒ දරුකම, ඒ නෑකම, ඒ ළඟකම හිතාගෙන තමයි අර ප්‍රජාපති ගෝතමී සිවුරක් හදලා තමන්ගේ පුතුණුවන්ට පූජා කරන්න ගියේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ අදහන්න තමයි ප්‍රකාශ කළේ සංඝයාට පූජා කරන්න. දෙවෙනි තුන්වෙනි වතාවෙත් කිව්වා. සංඝයාට පූජා කළාම ඒක මටත් පූජා වුණා වෙනවා. බුදුරජාණන් වහන්සේට ඕන වුණා මේ මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේට ගොඩාක් කුසල් වඩවල දෙන්න. ඒක නිසා තමයි සංඝයාට පූජා කරන්න කිව්වේ. පුද්ගලික පූජාවට වඩා සංඝ පූජාව හරිය වටිනවා. මහත්ඵලයි මහා ආනිසංසයි. එතකොට බුදුරජාණන් වහන්සේට පෞද්ගලික පූජා කරාම ඒක බුද්ධ පූජාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේට විතරක් වෙනවා. සංඝයාට පූජා කරාම සංඝයාටත් වෙනවා බුදුරජාණන් වහන්සේටත් වෙනවා. යම්කිසි දෙයක් සංඝයාට පූජා කළාම ඒකේ ආනිසංස පක්ෂය, පුණ්‍ය පක්ෂය හරි බරපතලයි. එහෙම සඳහන් කරන්නේ කල්ප ගාණක් වශයෙන්. උදාහරණයක් හැටියට මෙහෙම සඳහනක් තියෙනවා. තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නොත් ආහාර වේලක් දුන්නොත් ආනිසංස ලැබෙනවා
ආත්ම 100ක්. ඒ කියන්නේ ඒකේ විපාක ආත්ම 100ක් හොඳට සැප විපාක ලබා දෙනවායි කියලා තියෙනවා. අවුරුදු 100ක් නෙවෙයි. ආත්ම 100ක්. ඒ ආත්ම 100 මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, වෙනත් සැප ඇති තැනක වෙන්න පුළුවන්. එතකොට ආත්ම 100ක්. ඒක කල්ප ගණන් ගන්න පුළුවන්. ආත්ම 100කට විපාක දෙනවා. ඒ මොකද්ද? තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නා. මිනිසෙකුට දුන්නොත් සාමාන්‍යයෙන් මිනිසෙක් කොලිටි මිනිසෙක් නෙවෙයි. ගුණවත් එක්කෙනෙක් නෙවෙයි. එතකොට ආත්ම 1000. සිල්වත් එක්කෙනෙකුට දුන්නොත් ලක්ෂ ගණන්. ওই විදිහට තමයි 1000 ලක්ෂය ওই විදිහට තමයි ඒකේ ආනිසංසය කියන්නේ. හැබැයි ඔය පුද්ගලයෙකුට දෙන දීපුවාම ඒක පුද්ගලික වෙනවා. ඒ කියන්නේ එකයි. එක්කෙනෙකුට. සංඝරත්නයේදී කියලා කියන්නේ එහෙම නෙවෙයි. සංඝරත්නයේදී කියන්නේ සම්පූර්ණ එක්කෙනෙක් අල්ලලා දෙන එකක් නෙවෙයි. විශාල පිරිසක් පොදු කරලා පිරිසකට දෙන්නා වූ දා. එතකොට ඒක එක්කෙනෙකුට දෙනවා වගේ නෙවෙයි. ඒකේ ශක්තිය, ඒකේ බලය, ඒකේ ආනුභාවය, ඒකේ තේජාව, පුණ්‍ය ඕජාව හරිම ශක්තිමත්, හරිම බරපතලයි, හරිම විශාලයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සංඝයාට පූජා කරන්නට කියලා මතක් කරේ. ඔන්න එතකොට බලන්නකෝ එක්කෙනෙකුට දෙනවට වඩා වටින්නේ මොකද්ද? සංඝයාට දෙන එක. එතකොට ඒකේ ආනිසංස පක්ෂය කල්ප ගණනින් තමයි අසංකේය අප්පමෙය කියන වචනෙන් කියන්නේ. දැන් බලන්න අසංකේය අප්පමෙය ගාණක් තියෙනවා. ඉස්සලා කිය මොකද්ද? 100,000. 100,000 කියලා කිව්වන් පස්සේ කවුන්ටබිලිටි එකක් තියෙනවා. ගණන් කරන්න පුළුවන්. නේද? ඒක 100යි, 200යි, 300යිම කියන්න පුළුවන්. 1000 කිව්වොත් 1000, 2000, 3000 ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට ඒකේ තියෙනවා ගණන් කළ හැකි බවක්. ගණනකට යටත් වෙන බවක් තියෙනවා. කවුන්ටබිලිටි එකක් තියෙනවා. ඊළඟට අසංකේයම් අප්පමෙය්‍යම් කියලා කිව්වන් පස්සේ ඒතන තියෙනවා අන්කම්ෆර්ටබල්. කියන්නේ ගණන් කරන්න අමාරුයි. ගානකට දාන්න බෑ. ඒ කියන්නේ ප්‍රමාණ අධික්‍රාන්තයි. ආනිසංස ලැබෙනවා. පෞද්ගලික දීපු ගමන්ම කවුන්ටබල්. ගණනකට යනවා. සංඝරත්නයට පූජා කරාම අන්කවුන්ටබල්. අසංකේය අප්පමෙය්‍යම්. ඒක නිසා තමයි සංඝයාට යමක් පූජා කරන්නේ. වටින්නේ. ඒ සංඝයාට පූජා කරන දේ වල තිබෙනවා වර්ග දෙකක්. ඒ වර්ග දෙක තමයි සංඝයාට යමක් පූජා කළාම ඒකේ තිබෙනවා ගරු පූජා සහ සහැල්ලු පූජා කියලා. වාහනවලත් තිබෙනවානේ. එදා ගන්න දෙන්න. වතුර ටිකක් බොන්න. මේ තියෙනවා වාහනවලත් තිබෙනවා බර වාහන සහැල්ලුවා. තියෙනවනේ. ඔව් සහැල්ලුවා. ඒ වගේම ආහාර පාන ගත්තත් තිබෙනවා බර ආහාර සහැල්ලුවා. තියෙනවනේ. තියෙනවනේ. ඊළඟට ඇඳුම් ගත්තොත් බරපතල විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒවාක් තියෙනවා. සහැල්ලු ඒවාක් තියෙනවා. දැන් මේ කාලේ ඉන්නේ බරපතල. අපි ඉන්නේ වින්ටර් එකට බරපතලයි නේද? එකටක් බරයි. සහැල්ලු මේ ඇඳුම් පාවිච්චි කරන්නේ කොයි කාටද? තමරේකට. එහෙම නේද? එතකොට තියෙනවා නේද? ඇඳුමෙත් තියෙනවා බර ගතියක් තියෙන, වටිනාකමක් තියෙන, ඊළඟට සහැල්ලු. ඇඳුම් පැළඳුම්. ආහාර පාන වලත් තිබෙනවා බර ආහාර, ඒ වගේම සහැල්ලු. ඔය අපිට ඒ කියන්නේ මොකද්ද? සහැල්ලු ආහාරය දෙකක් කියන්න බලන්න. නිකන් පොඩි එකක්. සලාඩ් එක සෝටේජ් කියනවා නේද? නිකන් පොඩි නිකන් අර ඉස්කෝතුවක් වගේ තියෙන නේද? ඊළඟට බත් මාළු වගේ දේවල්, පිට්ටු රොටි වගේ දේවල්, ඒවා බර ආහාර. ඒවත් තියෙනවා.
ඇඳුම් පැළඳුම් වලක් තිබෙනවා. ආහාර වලක් තිබෙනවා. වාහන වලක් තිබෙනවා. ගස් කොළන් වලක් තිබෙනවා. ගස් කොළන් වල තියෙනවා හොඳට වටිනා බරසාර ගස් තියෙනවා නිකන් ඔය අතින් යනකොට අතින් කඩාගෙන යන්න පුළුවන්. කොහොම සැහැල්ලු ගසුත් තියෙනවා. හැම එකෙම තියෙනවා ඔය පැපොල් ගස් නේද? ගස් ලැබු ගස්. ඒ වගේ දේවල් තියෙනවා. බුර්ත ගහක් වගේ නෙවෙයි නේද? ඒ වගේ තියෙන හැම එකෙම තියෙනවා ටිකක් බරපතල එක සහ ඊළඟට සැහැල්ලු. සංඝයාට පූජා කරන්නා වූ දේවල් වලක් තිබෙනවා බරපතල ගරු භාණ්ඩ තිබෙනවා. ඒ වගේම සැහැල්ලු ඒවා තියෙනවා. ඒ කියන්නේ මේ බර කිරලා ගත්තයින් පස්සේ බර නෙවෙයි. ඒකේ ක්වොලිටි එක වෙන්නේ. අපේ පින්වතුන්ට මේක දැනගන්නේ හොඳයි. ඉතින් මම තරමක කොටසක් මේ පින්වතුන් මතක් කරන්න මේ විනය ධර්මයේ තිබෙන්නා වූ කොටසක් කියලා දෙන්න. දැන් ස්වාමින් වහන්සේලාට යම්කිසි දායක පිරිසක් යම්කිසි දෙයක් සාංඝික වශයෙන් පූජා කළාම කොහොමද පූජා කරන්නේ? ආහාර පූජා කරනවා නම් ඉමං බික්කං බික්කු සංඝස්ස දේමි කියලානේ පූජා කරන්නේ. එතකොට මේ ආහාර කොටස බික්කු සංඝයාට පූජා වේවා කියලා පූජා කරනවා. උයලා තිබෙනා වූ ආහාර පානවල කොච්චර කාලයක් තියෙනවද වැලිඩ් එක? ඉර හැරෙනකල් විතරයි. ඒ කියන්නේ උයලා තියෙන කෑම තියෙනවා. උයලා තියෙන කෑම බීම පූජා කරාන් පස්සේ හෙට වෙනකල් සාංඝික වේලාවක තියෙන්නේ. ඒක ඉර හැටි ගම ඒක ඉවරයි. ඒවා එහෙම තියෙනවා. හැබැයි චතුමන්ත්‍ර වෙනත් වස්ත්‍ර සිවුරු රෙදි ඒ වගේ පූජා කරාම 12 ඉවරනකල් නෙවෙයි ඊට ඒක තියෙනවා ගොඩක් කල්. එහෙමයි යෝගී තියෙන්නේ. ඊළඟට තියෙනවා මෙහෙම. ඒ පූජා කරන භාණ්ඩවල තිබෙනවා ස්වාමින් වහන්සේලාට ලැබුණම ඒ සංඝ රත්නේ නියෝජනය කරන්නේ ස්වාමින් වහන්සේලානේ. එතකොට ඒ ස්වාමින් වහන්සේලාට ඒක ලැබුණාම ඒ ලැබිච්ච දේ බෙදන්න පුළුවන් දේවලුත් තිබෙනවා බෙදන්න බැරි දේවලුත් තිබෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔය ස්වාමීන් වහන්සේලාට බඩු බාහිර ආදී ලැබුණම සාංඝික වශයෙන් සමහර ඒවා තියෙනවා ඒවා පෞද්ගලික කරන්න පුළුවන්. ඒකට බෙදනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒක සංඝයාට පූජා වුණා. ඒකට තියෙනවා දැන් අපි හිතමු මෙහෙම. දැන් මෙතෙන්ද අපේ පිරිස ගෙනල්ලා පූජා කරනවා ආහාර පාන ඊළඟට තෙල් වර්ග ඔය චතු මధుර කැවිලි පෙවිලි මොන හරි පොත්පත් සිවුරු පිරිකර ඔන්න ගොඩාක් ටෝච් අරවම පූජා කරනවා. ඒව පූජා කරන්නේ ඉමානි සබ්බ පරික්ඛාරානි. මේ සියලු පරිස්කාර සංඝයාට පූජා වේවා. ඉමානි සබ්බ පරික්ඛාරානි බික්ඛු සංඝස දේම කියලා උන පූජා කරනවා. ඔතන මේසිකුත් තිබෙනවා. පාපිසකුත් තිබෙනවා. පොඩි පිහියක් තියෙනවා. කතුරුත් තියෙනවා. ආහාර පානක් තිබෙනවා. ටෝච් එකක් දෙකක් තියෙනවා. කුඩේකුත් තියෙනවා. දැන් ඔය බඩු ටික පූජා කරාම ඔය කියපු බඩු ගොඩේ තියෙනවා සංඝයාට උන් ලැබුණා වුණත් ඒවා නැවත භික්ෂුන් වහන්සේලාට පෞද්ගලික පරිහරණය කරන්න බෙදන්න පුළුවන් ඒවා තියෙනවා. පෞද්ගලික පරිහරණය. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් ඒක තමන්ගේ එකක් කරගෙන පාවිච්චි කරන්න. සංඝයාට තමයි ලැබුණේ. හැබැයි ඒක පස්සේ මට පෞද්ගලික හැටියට මට පූජා කරන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම යන්නේ තැන අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මගේ බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒක පර්සනල් අයිටම් එකක් කරන්න පුළුවන් ඒවට කියනවා බෙදන්න පුළුවන් ඒවා කියනවා. මේක තේරුණාද? බෙදිය හැකි දේවල්. සමහර ඒවා තියෙනවා ඉමානි සබ්බ පරික්ඛාරාණි බික්ඛු සංඝස දේම කියලා පූජා කළාම ඒවා බෙදන්න බෑ. ඒවා ෆික්ස් අයිටම්. ඒක සංඝයාට අයිති එදත් අයිති අදත් අයිති තියෙන තාක්කල් ඒක දි รา යන තාක්ම ඒකේ අයිතිකාරය කවුද? සංඝයා. ඒක ප්‍රයිවට් කරන්න බෑ.
ඒක පර්සනල් අයිටම් එකක් කරන්න බෑ. ආන්නේ ඒවට කියනවා බෙදන්න බැරි භාණ්ඩ කියලා. ඒ කියන්නේ පර්සනලයිස් කරන්න බෑ. මේක තේරෙනවද? එතකොට සංඝයාට අයිතිකම තිබෙන්නා වූ භාණ්ඩ වලට කියනවා ගරු භාණ්ඩ කියලා. සංඝයාට ලැබුණත් පස්සේ ඒවා පර්සනලයිස් කරලා කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙනේට තියෙන දේවල්ට කියනවා සහැල්ලු පරිස්කාර කියලා. ওই දෙකයි ඔබ තියෙන්නේ. දැන් මේවා දැනගන්න. ඇයි එහෙම වෙන්නේ? සංඝයාට තමයි පූජා කරේ දායකයෝ. භික්ෂුන් වහන්සේලාට අයිතියක් නැහැ සංඝයාට පූජා කරන්න. කියන්න පුළුවන්. පාඩ බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ සංඝයාට දෙන්නේ කියලා. කියන්න පුළුවන්. ආනිසංස ඒක වටිනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබ සංඝයාට දෙන්නේ කියලා එහෙම ඒක අයිතිය කියන්නේ යමක් සංඝයාට පූජා කිරීමේ අයිතිය තියෙන කාටද? පූජා කරන දායකයා. හරි දායක මහත්තයා. එයාගේ තීරණය. හැබැයි එයා යම් කිසි දෙයකින් එහෙම තීරණය කළා පූජා කරත් ඒක හම්බුනේ කොට සංඝයාට ආවන් පස්සේ ඒක සමහර ඒවා තියෙනවා සාංඝික වෙලාම තමයි පූජා වෙන්නේ. දැන් මොකද්ද කිව්වේ මම? ගරු භාණ්ඩ සහ සහැල්ලු භාණ්ඩ. ඒ කියන්නේ බෙදන්න බැරි භාණ්ඩ සහ බෙදිය හැකි භාණ්ඩ. බෙදන්න බැරි ගරු භාණ්ඩ වලට කියන මොකද්ද? ගරු පරිස්කාර. ඉන්ඩිවිජුවල් කරලා පාවිච්චි කරන්න පුළුවන් ඒවා කියන ෂෙයාරබල් ඒවාට කියනවා සහැල්ලු පරිස්කාර. කොහොමද ඔබ දැනගන්නේ? අපි කියවනේ දැන් මෙතන තියෙනවයි කියලා මොනවද කිව්වේ? මේසයක් තියෙනවා, පුටුවක් තියෙනවා, සිවුරු පරිස්කාර තියෙනවා, ටෝච් තියෙනවා, කෝප්ප තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඔය තියෙනවනේ තාලියක්, කලයක්, මේසයක්, ඊළඟට පිහිය වගේ දේවල් තියෙනවනේ. ඕවා ඉන්ඩිවිජුවල් නෑ. ඒවට කියනවා ගරු භාණ්ඩ. ඒවා සංඝයාට අයිති. ඒක නිසා ඒව බෙදන්න බැරි දේවල්. ඔය ලොකු තාලි පූජා කරනවා. ඇඳන් පූජා කරනවා. ගරු භාණ්ඩ. බෙදන්න බෑ. මගේ පුටුව කියලා ගෙනියන්න බෑ. ඊළඟට පුටුවක් පූජා කරනවා. ඇඳක් පූජා කරනවා. ඒව වෙලා ගරු භාණ්ඩයි. ඒවා ඉන්ඩිවිජුවල් වෙන්නේ. පිහියක් පූජා කරනවා. පොරොවක් පූජා කරනවා. ඉන්ඩිවිජුවල් වෙන්නේ. ඒවා ගරු භාණ්ඩ. එතකොට යම්කිසි සේනාසනයකට ඒ වගේ ඇඳක්, පුටුවක්, මේසයක්, ඊට පස්සේ මැටි භාණ්ඩ, කලයක්, ඊළඟට ලොකු තාලියක්, පිහියක්, කැටි, උදළු, පොරො ඒවා පූජා කරනවා නම් ඒව මොනවද? ගරු භාණ්ඩ. සංඝයාට අයිති දේවල්. ඔන්න ඔය විදිහට ඒක තියෙනවා. තව තියෙනවා සිවුරු. සිවුරු, ටෝච් එකක්, උණු වතුර බෝතලයක්. ඕවා මොනවද? සහැල්ලු භාණ්ඩ. ඒ කියන්නේ ඒවා ෂෙයා කරන්න පුළුවන්. එතකොට තියෙනවා තව එකක්. සංඝසතු ඉඩම්. ඒ කියන්නේ සාංඝිකව සංඝයාට පූජා කරපු ඉඩම් තියෙනවා ආරාම. දැන් මේ සේනාසනේ මේ ඉඩම. එතකොට වෙනත් සේනාසන වල ඒ ඉඩම්. ආරාම සහ ආරාම වස්තු කියලා කොටසක් තියෙනවා. ආරාම වස්තුව කියලා කියන්නේ ඉඩම, ඒකේ තිබෙනා වූ ඒ ගොඩනැගිලි තියෙනනේ කුටි. නේද? එතකොට අන්න ඒ වගේ දේවල් ආරාම සංඛ්‍යාවට යනවා. බිල්ඩින් ගොඩනැගිලි යනවා ආරාම හදලා තියෙන දේවල් ආරාම වස්තුව කියලා කියන්නේ ඒකේ ඉඩම් ප්‍රමාණය. ඒව දෙකම ඇවිල්ලා කරු බහන. සංඝයාටයි අයිති. අයිතිකාරියෝ සංඝයා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අද දක්වාම සනාගතයටත් ඉන්නා වූ සංඝයාටයි ඒක අයිති. ආරාම, කුටි සේනාසන, විහාර මන්දිර, ඔය සෑම ධර්මශාලා ඔක්කොම කාටද අයිති? සංඝයාට. ඒවා අර හාමුදුරුවන්ගේ මේ හාමුදුරුවන්ගේ මගේ කියන්න බෑ. ඒවා සංඝයාට අයිති දේවල්. ස්වාමීන් වහන්සේලාට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් මගේ නේ. මම පොදු දෙයක් සංඝයාට අයිති දෙයක් පාවිච්චි කරනවා. සමහරවල් තියෙනවා
උණු වතුර බෝතලේ මම පාවිච්චි කරන එක මට අරගෙන. සිවුර මට පාවිච්චි කරන එක අරගෙන යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට යම්කිසි ද්‍රව්‍ය කොටසක් සංඝයාට පූජා කළාම ඒ කොටසේ බෙදිය හැකි දේවල් සියල්ලක්ම ස්වාමීන් වහන්සේලා බෙදනවා. බෙදන්න ඒකට තියෙනවා ඒක බෙදන්න පුළුවන් ඒකට තියෙනවා විනය කර්මයක් තියෙනවා අපලෝකන විනය කර්මය කියලා විනය කර්මයක් තියෙනවා. ඒ අපලෝකන විනය කර්මයේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා 4-5 එකතු වෙලා ඒ අපලෝකන විනය කර්මයේ සිද්ධ කරලා සාංඝික බඩුවලින් අපි බෙදනවා. ඔය කටින් දවසේ පින්කම් වල දාලා කරන්නේ අර අනවුන්ස්මන්ට් එකක් කරලා සංඝයාට බඩු ගන්න හම්බයක් තියෙනවා. දැන් මේක අපලෝකන කර්මයෙන් අපි බෙදන්න යනවා කියලා කියන්නේ. එහෙම වුණත් එහෙම කිව්වත් අර සාංඝික ගරු භාණ්ඩ තියෙනවනේ. ඒවා බෙදෙන්නේ නැහැ. ඒවා සීල්මයි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. සාංඝික භාණ්ඩ ලබා ගන්න අපි වුණත් හරි පරිස්සමෙන් තමයි ඒව පාවිච්චි කරන්නේ. සාංඝික වශයෙන් ලැබෙන සෑම දෙයක්ම ධර්මයක් විනයක් ගෞරවයක් තියාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාට අපි හරීම පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ ඉරියන්නේ මෙතන මේ ගොඩනැගිල්ල 2013 අවුරුද්දේ අප්‍රේල් මාසේ 6 වෙනිදා මතකද 2013 දැනට අවුරුදු 9කට කලින් අප්‍රේල් මාසේ 6 වෙනිදා මේ සේනාසනේ මං ඉන්න මෙතන ඉඳගෙන සුගතවංශ ස්වාමීන් වහන්සේ මෙතන ස්වාමීන් වහන්සේලා වැඩි හිටියේ අපේ දායකයෝ මෙතෙන් එකතු වෙලා මේක පූජා කළා මතකද? ඉමං කුටිවත්තුන් මේ ඉඩම මහා සංඝයාට පූජා කරනවා පූජා වේවා සාදුකාර දීලා පූජා කරපු දවසක් තිබුණා. ඒ ඇත්තටම මේ බණ කියන මේතන සිද්ධ වුණා. පරණ පුටුව ඇති බලන්න. එතකොට මේ ගොඩනැගිල්ල කාටද අයිති? සංඝරත්නය. මේ ඉඩම් කොටසක් කාටද අයිති? මහා සංඝරත්නය. මේක ඉන්ඩිවිජුවල් කරන්න පුළුවන්ද? බෑ. මේ ගොඩනැගිල්ල ඉන්ඩිවිජුවල් කරන්න පුළුවන්ද? බෑ. අර කුටි සේනාසන ඉන්ඩිවිජුවල් කරන්න පුළුවන්ද? බෑ. හැබැයි ඒවා එතන තියෙද්දිම සංඝයාට අයිති වස්තුවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එනේ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අයිතිකාරයෝ කවුද? මහා සංඝරත්නය. පූජා කරපු අයට කොහොමද පින් බලය? අසංකේයයන් අපමේය. අසංකේය අපමේය ගණන් මේකේ සැප විපාක ලබන්නේ. මේ වින්වතු මෙහි මෝගෙජ් එකක් දාලා ගෙයක් හදාගෙන ඒකේ අවුරුදු ගාණක් ඉඳලා මැරලා යනවා. හතර බලන්න. මේ වින්වතු ඒ නිසෙත් එකට හරි බිය නිසෙකට හරි එහෙම නැත්නම් කී බැංකුවට හරි තවත් තියෙන නමාන බැංකු ඒවයිකින් ලෝන් එකක් ගන්න. ලෝන් එකක් දාලා මෝගෙජ් එකක් දාලා ගන්න ඉඩම. ගියක්. ඒකේ අරගෙන ඒක ජීවත් වෙනවා. කාගේ ගේද? මගේ ගේ. ඒක අපේ ගේ. අපේ දරුවන්ගේ. ඒකේ මෝගෙජ් අවුරුදු ගාණක් ගෙවලා ඒ ටික දරුවන්ට පැවරුමක් කරලා හරි අසනක් ගහලා මැරලා යනවා. ඒකට ගෙව්වා කියලා ඒකේ මෝගෙජ් පේවා කියලා ඒකේ ගත්තා කියලා ඒකේ දරුවන්ට දුන්නයි කියලා යුතුයකම් මාත්‍රා ටිකක් සිද්ධ වෙනවා. හැබැයි පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔය ගෙවල් ගෙවුවයි කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ පවුලට යුතුයකම් මාත්‍රයක් සිද්ධ කරා වෙනවා. ඉන්නකල් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා ගෙනියන කිසිම දෙයක් නැහැ. තේරුණාද මේක? ඔය ගෙවල් ඔය ගෙවුවට ගෙනියන කිසිම දෙයක් නැහැ. හැබැයි 2013 අවුරුද්දේ අප්‍රේල් මාසේ 6 වෙනිදා මේ සියලු දෙනාම එකතු වෙලා වතුර වක් කරලා පැන් වඩලා ඉමං කුටිවත්තුන් බික්කු සංඝස දේම කියලා පූජාවක් කරන්නේ. නේද? ආන්න ඒ ටික මරණකට අරය. ඒ පින මරණකට අරගෙන. තමන්ගේ ගෙදරින් අරගෙන යන දෙයක් නෑ. බලන්නකො වෙනස. බලන්න වෙනස.
ගෙදරින් ගෙනියන දෙයක් නෑ. සංඝයාට පූජා කරොත් අසංකේය අපමේය මහ විශාල පුණ්‍ය ස්කන්ධයක් මේ අය මරණය යනකොට අරගෙන යනවා. එතකොට මේවා මේ තියෙනවනේ මේවට සාංඝික භාණ්ඩනේ මේවා. සංඝයා සතු. එතකොට මේ සාංඝික භාණ්ඩ සම්බන්ධයෙන් පිළිපදින විදියක් තියෙනවා. මේවා කාටද අයිති? සංඝයාට. ඒක නිසා අපි ඔය ගිහියොත් ඇවිල්ලා මේවා පාවිච්චි කරනවා. ස්වාමීන් වහන්සේලාත් පාවිච්චි කරනවා. කවදාකවත් මේ වගේ පැන්සල් ඉරක්වත් ගන්න දෙන්නේ නැහැ. ඇයි? ඔය ළමයින්ටයි වැඩිහිටියන්ටයි මේවා ගැහුවොත් එහෙම අකුසල් සිද්ධ වෙනවා. ඔය දොරක් ජනේලයක් අරිනකොට ඕනෑවට අරේ පාවට අරින්න එපා කියන්නේ ඇයි? සංඝයාගේ දෙයක් විනාශ වෙනවා. අකුසලයක් සිද්ධ වෙයි කියලා පරිස්සම්. දැන් තේරෙනවද? දැන් සංඝයා කියන්නේ කවුද? වචන තුනක් තියෙනවා. සංඝ සතු භාණ්ඩ සහ පිළිපදින්නේ කොහොමද? ඔකනේ. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ සංඝයා කියන්නේ කවුද කියලා. කවුද සංඝයා? ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක විතු විතුනි. ඒ තමයි සංඝ. උන්වහන්සේ පවර්ලා තියෙනවා සංඝයාට ලැබෙන දේවල් සාංඝික පරිභෝග කරන්න. බෙදන්න පුළුවන් ඒවා තියෙනවා. සංඝ සතු දේවල් කිව්වම ලැබෙන දේවල්. ඒකේ තියෙනවා වර්ග දෙකක්. මොකද්ද? ගරු භාණ්ඩ සහ සැහැල්ලු භාණ්ඩ. බෙදිය හැකි දේවල්. එතකොට කිසිම කෙනෙකුට මේක මගේ කියලා අල්ලන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව. දැන් යම් කිසි මිනිස්සෙක් ගයක් අරගෙන එයා ඒක මගේ කියලා හිතාගෙන ඉන්නවා. මැරිලා ගිහිල්ලා ඒකේ පෙරේතෙක් කියලා උපදින්න පුළුවන්. මගේ කියලා හිතාගත්ත නිසා, කදින් අල්ලගත්ත නිසා. ඇයි? මම ආයනේ. මොකක්ද ඒකට හේතුව? මම ආයනේ. මගේ කරා. මගේ කියලා මං කදින් අල්ලගත්තා. ඒක තමයි විනාශෙ වෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් සංඝයාගේ දෙයක් ඒකේ මගේ කියලා කරන්න දෙයක් නැහැ. ඒක කොයි වෙලෙත් අයිති සංඝයාට. මම හොඳටම දන්නවා ඒක මට අයිති නෑ. ඒක නිසා හිත එතනදී බැඳෙන්නේ නැහැ. ඒ කාරණේ මේ විදිහට තේරුම් ගන්න. තමන්ගේ ගෙදරට ගියාම තමන්ගේ හැඟීමක් තියෙනවා. කොමියුනිටි හෝල් එකට ගියාම පස්සේ මේක මගේ කොමියුනිටි හෝල් එක කියලා හැදෙනවද? හිතා. නෑ. ඇයි? හැම වෙලෙම දන්නවා ඒ ගොඩනැගිලි ඇතුලේ හිටියත් මේක මගේ නෙවෙයි. මම වැඩ කරන තැන තමයි. මගේ නෙවෙයි. ඔෆිස් එකේ බලන්න. ඔෆිස් එකේ හිටියට මම ආයනයක් හැදෙන්නේ නැහැ. මේක මම වැඩ කරන තැන. හැබැයි මම කවුරුත් ගිහිල්ලා එන මේ මැරිලා ගිහිල්ලා ඔෆිස් එකේ ඔෆිස් පෙරේතෙක් කියලා උපදින්නේ නැහැ. හේතුව මම ආයනයක් නැහැ. ඒක මගේ නෙවෙයි. හැබැයි ගෙදරට වත්තට ඉඩමට ඒකට එන්න පුළුවන්. ඇයි? ග්‍රහණය කරගත්තේ 아무තු විදිහකට. දැන් තේරෙනවා නේද? සංඝ සතු භාණ්ඩ පරිහරණය කිරීමේදී බේරෙන විදිහයි සහ ආනිසංස විදිහයි තමන්ගේ දේවල් මම ආයනෙන් පරිහරණය කරනකොට තමන්ට සිද්ධ වෙන විපත. තේරෙනව නේද? එතකොට මේ සංඝයා කියලා කියන්නේ නිකම්ම මිනිස් කොටසක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ මාර්ගී ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්නා වූ සිල්වන්ත ගුණවන්ත දිවි දේවතාවෝ බ්‍රහ්මයෝ පව වඳින පුදන සිල්වන්ත පිරිසක්. ඒ සිල්වන්ත පිරිසට අයිති දේවල් තමයි සංඝ සතු භාණ්ඩ කියලා කියන්නේ. පූජා කරන පින්වතුන්ට දායක පිරිසට විශාල ආනිසංස. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් අසංකීය අපමේය ගණන් ආනිසංස ලැබෙනවා. හැබැයි ඒ වගේම තමයි නොමනා විදිහට පිළිපැද්දොත් දෙල්ලේ එතන කර්මයක් ඒ වගේම හරි බලවත්. ඒක නිසා පරිස්සම් කරන්න ඕනේ. දැනගන්න ඕනේ සංඝ සතු දේවල් සම්බන්ධයෙන් මම පිළිපදින්නේ කොහොමද කියන්නේ. ඒක මේ පින්වතුන් දැනගන්න. දායකයෝ දැනගන්න. මේ සේනාසනේ ධම්මගවිසී සේනාසනේට සම්බන්ධ පින්වතුන් දැනගන්න ඕනේ.
මෙහින ස්වාමීන් වහන්සේලා දැනගන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ සේනාසනයට අමතරව වෙනත් කොහේ හරි සංඝ සතු භාණ්ඩ පාවිච්චි කරන කාම්බෝජලාවෝච්ච ඒ වගේම තායි ස්වාමීන් වහන්සේලා ඒ වගේම ශ්‍රී ලාංකික වෙනත් ආරාම පන්සල් සේනාසන සාංගික භාණ්ඩ පරිහරණය කරන ස්වාමීන් වහන්සේලා සහ දායක පිරිසක් දැනගන්න. හේතු භයානකකම වැඩි. හරි භයානකයි. පිනුත් ඒ වගේමයි. පිනත් ඒ වගේමයි. භයානකකමත් ඒ වගේමයි. හොඳට පැවතුනාම කිසි බයක් වෙන්න දෙයක්. හරියට කුසල් වැඩිනවා, පින් වැඩිනවා. ආනසංස වේ. යම් කිසි දෙයක් මෙහි තව එකක් තියෙනවා. මෙහෙට පූජා කරන අය වටිනා බහන. කැති, උදළු, අලවංගු. ඊට පස්සේ ඔය මිනිසුන්ට හිතෙන්න පුළුවන් යන්න ඕනේ ගිහිල්ලා ජිනාලංකාර හඳුනන්න කියලා උදැල්ලක් ඉල්ලගෙන ඉන්න ඕන. අපි මේ වැඩක් තියනවා කියලා. පැත්ත පලාතින් ඉන්නවා. ඇයි? දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ ඒක ගරු භාණ්ඩයක්. සංඝයාට අයිති දෙයක්. මගේ අලවංගු ටිකක් ගන්න ඕනේ. එන්න එපා. දෙන්නේ නැහැ. පිහියක් තියෙනවා, කැත්තක් තියෙනවා. එන්න එපා. දෙන්නේ නැහැ. ඇයි? ඒවා ගරු භාණ්ඩ. ඔහේ වැඩ නැතුව ඔහේ බිම දාලා දිවිච්චා නලකට ගපුවා. දෙන්නේ. ඇයි? ඒකෙන් වෙන්නේ දායකයාට මහා විපතක් වෙනවා. දායකයා දරුවන්ට මහා විපතක් වෙනවා. ඒක නිසා ඒ විපතින් බේරන්න ඕන. සමහර සේනාසන පන්සල් තිබෙනවා දිව්‍ය ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න, නිවන් ලබන්න හිතාගෙන තමයි ওই දායකයෝ හදලා තියෙන්නේ. හැබැයි මම හොඳටම දැකලා තියෙනවා යන්නේ අපයි. ඔය සමහර සේනාසන මේ නවසීලන්තෙත් එහෙමයි. සමහර සේනාසන ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. එංගලන්තෙත් එහෙමයි. ලංකාවෙත් එහෙමයි. සමහර පන්සල්, සමහර ආරාම, ඒ වගේම ඒ දායකයෝ සහ සමහර ස්වාමීන් වහන්සේලා හැසිරෙන විදිහට ගත්තයින් පස්සේ හොඳටම දන්නවා ඒවා පෞද්ගලික කරන් තියෙනවා. ඒවා පූජා කරලා තියෙන්නේ කොහොමද? ඉමං කුටිවත්තුන් ඉමං සේනාසනං බික්ඛු සංඝස දේම කියලා පූජා කරලා ඊට පස්සේ සමහර අය පාවිච්චි කරන්නේ තමන්ගේ දෙයක් හැටියට. කාමුදුරුවන්ගෙන් කත්ත පහක් ගණන් ගන්නෙත් නෑ. අහන්නෙත් නෑ. කවුද මේ? ගිහි අය සංඝසතු දේවල් පාවිච්චි කරන විදිහ. මෙහෙත් දන්නවා. මෙහෙ සමහර සේනාසනවල භික්ෂූන් මේ ගිහි පිරිස හරි භයානක ගිනි අඟුරු දාගන්න. හොඳටම දන්නවා. වරක් දෙවරක් කියලා තියෙනවා. හේතුව දන්නේ නැතිකම. කියලා දෙන්නේ නැහැ. එහෙම නැත්තම් මෙහෙමයි. ඒක තියෙනවා මෙහෙමයි. තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න ඕන නම් සේනාසනයක්, ආරාමයක්, පන්සලක් තමන්ට ඕන විදිහට ගිහියයට ඕන විදිහට පාවිච්චි කරන්න ඕන නම් ඕක සාංඝිකව පූජා කරන්නේ නැතු ඉන්න. සංඝසතු කරන්නේ නැතු ඉන්න ඕනේ. ඇයි? එතකොට ඒක සාංඝික නොවේ. එතකොට ඒක ගිහියන්ට අයිති එකක්. එතකොට බේරෙනවා. කවදාකවත් දෙයක් සංඝයාට කියලා පෑන් වඩලා වක් කරලා මිනිස්සු මැද සාදුකාර දීලා පාලි වාක්‍ය අරගෙන ඉමං කුටිවත්තුන් ඉමං සේනාසනං බික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරොත් ඒක අයිති කාටද? සංඝයාට. ඒ වගේම ඒක සම්බන්ධයෙන් පිළිපදින විදිය ගිහි අය හොඳට දැනගන්න ඕනේ. එහෙම බැරි නම් ඒ වාක්‍යය කියන්නේ නැතුව ස්වාමින් වහන්සේලා ඇවිල්ලා කැමති විදිහකට වැඩ වාසය කරලා ඉඳලා ටික කාලෙකින් යන්න මේක සාංඝික නොවේ. මේක අපි නිකම් පිරිසක් හදන එකක් කියලා වාක්‍ය තියලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ? බේරුම පරිස්සම හොඳයි. තේරෙනවනේ? ඔන්න ඒක නිසා මේ සාංඝික බඩු බහන්න සම්බන්ධයෙන් හැසිරෙන විදිය හරියට පරිස්සම් වෙන්න ඕනේ. දැන් බලන්න මේ කිචන් එක. මේ කිචන් එකේ තියෙනවා ස්වාමීන් වහන්සේලාට වෙන් කරපු පිඟන් කෝප්ප. අපි ඒක අර වෙනම තියලා තියෙනවා. හැබැයි ගිහි අයත් එනවනේ. ඒගොල්ලෝ වතුර එකක් බොන්න එපායි. නේද? මොකක් හරි හැන්දක් පාවිච්චි කරන්න එපා. සමහර ඒවා තියෙනවා ඕකේ සාංගික කරන්න නැතුව තියලා තියෙනවා. සහ පොදු පරිහරණය තියලා තියෙනවා. පල්ල හැදිනවා කෝප්ප පිඟන් අරවම කියන ඒවා.
අනිත් එක තමයි අර ගරාජ් එකේ තියලා තියෙනවා. සමහර දේවල් මිනිස්සු කෝප්ප පිඟන් ඔය වගේ දේවල් පාවිච්චි කරනවා. ඇයි ඒ සාංගික කරන්නේ නැති? සාංගික කරන්නේ නැත්තේ ඒ මිනිස්සුන්ට පාවිච්චි කරාන් පස්සේ අකුසලයක් නොවෙන්නයි. තේරෙනවනේ? ඉතින් මේකේ මෙහෙම එකක් තියෙනවා. මේ සාංගික කතාව භයානකත්වය බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම අමතන්නේ බිම්බිසාර රජුව. බිම්බිසාර රජුරු ඉස්සෙල්ලාම බුද්ධ ශාසනයේ මේ වගේ ඉඩමක් පූජා කරා. උණගස් වැදිච්ච උණගස් වලින් ගොඩාක් උණගස් තිබෙන ලස්සන පාක් එකක් තිබුණා. ඒක අයිති බිම්බිසාර රජුට. බිම්බිසාර රජුරෝ ඒ උණගස් උයන ඒකට කියන්නේ වේළුවනාරාම. වේලු කියන්නේ උණනේ පාලියෙන්. උණගස් ඒ පාක් එක උණගස් තියෙන උයන වේළුවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. ඒ කියන්නේ හරියට දෙවෙනි අවුරුද්දේ පූජා කරා. එච්චර වටිනා අසංඛ්‍ය අපමේ ආනිසංසදායක දානයක් පූජා කරාන් පස්සේ එතුමාට බැරි වුණා රාත්‍රියේ ඉඳලා. ඇයි? නෑදෑ පිටසක් ඇවිල්ලා හිටියා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඔන්න මම මේ කතාවක් කියනවා. මාතෘකාව මොකද? චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව තමයි කර්මය කියන්නේ. චේතනාව තමයි කර්මය. අපි හිතලා තමයි යම් කිසි දෙයක් කරන්නේ. චේතයිත්වා කම්මං කරොති. හිතලා තමයි කර්මයක් කරන්නේ. මේක ගන්න ඕනේ, මේක පාවිච්චි කරන්න ඕනේ, මේක දෙන්න ඕනේ, මේක දීලා සතුටු වෙන්න ඕනේ. අතු ගන්න ඕනේ, හිතන්න ඕනේ. ඒක නිසා ඒ විදිහට හිතනවා. සේනාසනයක පැවැත්ම සම්බන්ධයෙන් සුද්ධ පවිත්‍ර කිරීම හරිය වටිනවා. ඇයි? සංඝයාගේ දෙයක් පිරිසිදු කරා. ආනිසංසිතා ඉහළ. බෝධින් වහන්සේ සුද්ධ කරනවා. ආනිසංසිතා ඉහළ. සංඝසිත භූමිය. අතුපතු ගන්නවා. ආරක්ෂා කරනවා. කුටියක් හදනවා. පාරක් හදනවා. ආනිසංසිතා ඉහළ. ඇයි? සංඝික නිසා අසංඛ්‍ය අප්පමිලි. ඒ විදිහටයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා කතාව. දැන් යන්න ඕනේ මම කියලා දුන්නා නේද? කල්ප කතාව. මතකද? මතකද? කල්ප කතාව මතක නෑ නේද? ඔය බොරුවට නේද උදුරන්නේ? අර පිරිස ඉස්සරහට සවුත් වෙන්න ඕනේ නෑ කියන එක ඉන්නේ ඔක කරන්නේ. දන්නේ නෑ. අවංකත්වය ඒකයි. කියලා ඇති මතක නැතුව ඇති. අහලා ඇති මතක නැතුව ඇති. මෙහෙමයි තියෙන්නේ. කල්ප සම්බන්ධයෙන් තියෙනවා කල්පයක් කියලා කියන්නේ මහා ලොකු දීර්ඝ කාලයක්. කල්ප කියන වචනේ පාලියෙන් කියන්නේ කප්ප කියලා. ඒ කප්ප කියන එකට හිතනවටත් කියන කප්ප කරනවා කියලා. විනය සම්බන්ධයෙන් උතන කප්ප කරනවා කියලා. එතකොට බෙදනවටත් කියන කප්ප කරනවා. කාලයටත් කියන කප්ප කරනවා. අද ඒ නිසා මේ කප්ප කියන වචනේ තිබෙනවා අදහස් ගොඩක්. 10 12ක් තියෙනවා. මේකේ පරිවර්තනය වෙනවා සිංහලට කල්ප කියලා. කල්ප කියන වචනේ නමක් තියෙනවා. කල්ප කියලා නමක් තියෙනවා. කල්ප ගුණවර්ධන. කල්ප ජයකොඩි ඔය වගේ නම් තියෙනවා. එතකොට පාලියෙනුත් තියෙන මිනිස්සුන්ට තියපු නම් කප්ප කියලා. ඔය කරුණායට නම් කියලා තියෙනවා. හැබැයි මෙතන ඔක්කොම ගන්නෑ. මේ ගන්නේ කාලය. කල්පයක් කියලා කියන්නේ ගොඩාක් ලොකු දීර්ඝ කාලයක්. සහ යම්කිසි දෙයකට નિયમિત කාලය. ඒක කියනවා කල්පය කියලා. මේක තේරුම් ගන්න මෙහෙම. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කළාම ඒකට තියෙනවා ලයිව්ලි ගතියක්. යම්කිසි භාණ්ඩයක් හැදුවම ඒකට තියෙනවා ඒක පාවිච්චියට ගන්න සුදුසු කාලයක් තියෙනවා. ඒකට කියනවා usable time එක කියලා period එකක් තියෙනවා නේ. පාවිච්චි කළ හැකි කාලය. ඒකේ වර්ග දෙකක් තියෙනවා. expired එකක් තියෙනවා best before තියෙනවා. එහෙම තියෙනවනේ. best before එකේ නිකක් සාමාන්‍යයෙන් අහවල් දවසට කලින් පාවිච්චි කළාම හොඳයි.
හැබැයි දවස් දෙකක් ගියත් නරකමක් නැtei කියලා තියෙනවා. පාන් වගේ දේ. නේද? පාන් වගේ දේවල්ට එක්ස්පයර් කියන්නේ best before තියෙන. පාන් එක මෙහෙමයි. best before පාන් තියෙනවනේ. best before පාන් ගෙනල්ලා කපලා පරිප්පු හොදි අල හොදි ඒ වගේ දේවල් වලින් ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒයි best before. දැන් අගෝස්තු මාසයේ අද කවද්ද? 27. ඔන්න තියෙනවා best before 27th of August කියලා ගහලා තියෙනවා. එතකොට දැන් මේ අද රාත්‍රී 12න් පස්සේ මේක බෑ. හෙට මොකද කරන්නේ? විසික් කරන්නද පාන්ගෙඩි? නෑ, ඕක වේලන්න ඕන. වේලලා ඊට පස්සේ ගන්න ඕනේ අග්ගලා අර මොකක්ද ගන්න? මොකද කරන්නේ අර මේ අර බෙඩ් කම්ස් නේද? පාන් කුඩු හදනවා. පාන් කුඩු හදලා ඊට පස්සේ ආරෝ එක જાති දාලා බැදලා ගන්නවා. ඒ best before එක දක්වාම හොදි වලට හොඳයි. best before එකෙන් පස්සේ ඒවා මේ කට්ලට් වලට හොඳයි. එහෙමයි කියන්නේ. ඒක මේකට නරකක් නැහැ. නේද? තව තියෙනවා මෙහෙම expire කියලා දෙයක්. expire කියලා කියන එකේ වචනේ තේරුම තමයි dead කියලා. ඒ කියන්නේ ended. ආයෙත් පාවිච්චි කරන්න බෑ. මිනිස්සුත් expire වෙනවනේ. ඉස්සර ඔය මේ දිනවින පත්‍රය ඔය හරි එහෙම තියෙන පත්‍රවල තියෙනවා මේ අපේ අහවල් මේ මහත්තයා එස්.පී. මේ සුදීර් ජයසිංහ මහත්මයා expire වුණා කියලා කියන්නේ මම. එතනින් පස්සේ මැරිච්ච ඒවා බෑ. එතකොට තියෙන්නේ expire වුණාන් පස්සේ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා යම් කිසි දෙයකට තියෙනවා usable time එකක් period එකක් validity එකක් තියෙනවා. ඒ කාලයටත් කියන කප්ප. දැන් අපි මනුස්සයෝ ඉපදුනා නෙමෙයි. මේ ඉපදලා දැන් අපි දැන් livelihood එක. ඉතින් අපි living beings. දැන් මේ ජීවත් වෙන මිනිස්සු. ඊට පස්සේ අපිට තියෙනවා අවුරුදු 80ක් 85ක් 90ක් ඔය ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පීරියඩ් එකක් දීලා තියෙනවා මෙච්චර මේ number of years you can live. මෙච්චර ජීවිත අවුරුදු ගානක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ගන්න දෙනවා. ඒකට කියනවා මොකද්ද? කල්ප. ඔය එක. යම් කිසි දෙයක තියෙන. දැන් මේකේ තියෙනවා කල්ප කියලා. කල්ප තියෙනවා 4 ආකාරයක්. මතක තියාගන්න. කල්ප තියෙනවා ආකාර 4ක්. වර්ග 4ක්. මතක තියාගන්න. කියන්න මම කිව්වට පස්සේ. මහා කල්ප, අසංකීය කල්ප, අන්තර කල්ප, ආයු කල්ප. හරිද? මහා කල්ප කියන්නේ මහා කල්ප, අසංකීය කල්ප, අන්තර කල්ප, ආයු කල්ප. ආයු කල්පේ තමයි මම අර කිව්වේ. මේ ආයු කල්පේ තමයි මම අර කිව්වේ. අපිට ජීවත් වෙලා ඉන්න පුළුවන්. අපේ ආයු කල්පේ එක එක කාලවලට එක එක අඩි. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට ආයු කල්පේ 100කට ආයු කල්පේ. ඊට පස්සේ තමයි 120ට යනවා, 200ට යනවා, 300ට යනවා. ඒ නිසා ආයු කල්පේ එක එක කාලවලට අඩු වැඩි වෙනවා. එතකොට එහෙම මේ ලෝකය මේ භූමිය හැදුනම අපි ඉන්නේ මහ පොළොවකනේ. මහ පොළොව මොකේද තියෙන්නේ? මේ මහ පොළොවේ තියෙන මොකේද? විශ්වය කියන්නේ මොකක්ද? ස්පේස්. ওই විශ්වවලතා තියෙනවා. මහ පොළොව තියෙන්නේ මේ මහ පොළොව තියෙන්නේ මේ වායු ගෝලයක තියෙන්නේ. මහ පොළොව තියෙන්නේ මේ ස්ටේබල් මහ පොළොව තියෙන වායුවක තියෙන්නේ. ඒ වායුවක තමයි මේක කැරකි තියෙන්නේ. ඒ වායුව කොහෙද තියෙන්නේ? අවකාශයේ. විශ්වය කියලා කියන්නේ නැහැ. ඕක මේ ස්පේස් කියන්නේ. ඒ කියන්නේ මේ අවකාශය කියන්නේ ආකාශය. ආකාශයේ තමයි තියෙන්නේ. එතකොට දැන් මේ සරලව ගත්තොත් මේ භූමිය තියෙන්නේ කොහෙද? ආකාශයේ තියෙන්නේ. ආකාශයේ ගුලියක් හැටියට තියෙන්නේ. මේ ආකාශයේ තිබෙනා වූ මේ ගුලිය දැන් ලෝකෙ ඉන්නේ. දැන් මේක අපේ ගෙදරනේ. දැන් මේක අපේ earth එකනේ.
ඒක අපේ භූමියනේ. දැන් මේක එකපාරම නිකන් බැලුම් බෝලයක් වගේ හැදුණා නෑ. බැලුම් බෝලයක් හැදුනාන් පස්සෙත් ඒකත් පුම්බන්න වෙලාවක් යනවා. නේද? විනාඩියක් හරි තප්පර කිහිපයක් හරි යනවා. එතකොට මේ කියන්නා වූ භූමිය යම්කිසි දවසක පොඩියට තිබිලා. ඊට පස්සේ පොඩියට ඇවිල්ලා ආයෙ පොඩ්ඩක් ගල් කැටයක් වගේ වෙලා, පස් කැටයක් වගේ වෙලා. ඕකට පොඩි එකතු වෙලා ඔක ලොකු වෙන්න පටන් ගන්නවා. ඕ ලොකු වෙලා ඒකේ තියෙන ශක්තිය. ඉතින් මේ ඒකේ මේකට ඇවිල්ලා ඔක්කොම බැඳිලා දැන් පස් වැඩි වෙලා ඉතින් මේකේ තිබෙන්නා වූ මේ අර ක්වොලිටි එන්තන්තන් ඒකේ එකතු වෙන ද්‍රව්‍යාත්මක දේවල් වැඩි වෙලා මේක නිකන් සාමාන්‍ය ලොකු ගමක් වගේ වෙනවා. ඒක විශාල වෙලා දැන් මේකට එක දවසකින් වෙන්නේ නැහැ. දවස් දෙකකින් වෙන්නේ නැහැ. තුනකින් මාසෙකින් වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් යනවා මේ ක්‍රියාදාමයට. පටන් ගත්තේ කොහෙන්ද? පොඩි තැන. අඹ ගෙඩියකුත් එහෙමනේ අර මලකින් හැදෙන්නේ. ඒක ඇවිල්ලා ඕම පිමිලා ගිලා අඹ ගෙඩියක් වෙනවනේ. ඊට පස්සේ ඒක තිබිලා නැති වෙලා බිමට වැටෙනවනේ. ඒ වගේ මේකත් වැඩෙන්න පටන් ගත්ත දවසක් තියෙන පොඩි ඩොට් එකකින් ඒකේ වැඩිලා ඊට පස්සේ ලොකු වෙලා ඊට පස්සේ ඒ ලොකු වෙලා ඉවර වෙලා දැන් කම්ප්ලීට් වෙනවා. එතකොට වැඩෙන්න පටන් ගත්ත මම කියන එක තේරෙනවද මෙයයි? යම් කිසි දවසක මේ භූමියේ වැඩෙන්න පටන් ගන්න වැඩිලා ගිහිල්ලා ලොකු තැනකට ඇවිල්ලා ලොකු බෝලයක් වෙනවා. වන්න වැඩිලා ඉවරයි. ඒකට ගත වෙලා තියෙනවා කාලයක් තියෙනවා. ඒකට කියනවා අසංකේය කල්පයක් කියලා. වැඩෙන්න ගියා කිච්චර කාලයක්ද? අසංකේය කල්පයක් කියලා තියෙනවා. ඔන්න ඒකේ පීරියඩ් එක. පටන් ගත්තේ පොඩි ඩොට් එකකින්. දැන් ගිහිල්ලා වැඩිලා ඉවරයි. ඔන්න අසංකේය කල්පයක් ගියා. දැන් වැඩිලා දැන් කම්ප්ලීට් බෝල් එකක් හැටියට දැන් අපි තියෝත් කියනවා අර එක භාෂාවෙන් එක වචන දාගෙන දැන් මේ කියන්නා වූ මේ ජල පසු මේ වායු බෝලේ දැන් සම්පූර්ණව ලොකුවට හැදිලා මේක දැන් එක්තරා කාලයක් පවතිනවා. එක්තරා කාලයක් ලෝකෙ පවතිනවා. ඒ කාලය තුළ මිනිස්සු සත්වෝ ආලී කොටි ඔක්කොම ඇවිල්ලා ඉතින් ඊඩම් වලට රණ්ඩුද අරවා මේවා ආවේ සංග සතු ගන්න අරවා මේවා ලට්ටපට්ට ඔක්කොම ටික ආඳගෙන මගේ ඉඩම මගේ ගම අරවා මේවා දැන් මේ කම්ප්ලීට් බෝලේ ඔක හදන්න කවුරුවත් අත හැවෙන්නේ. ඒක නිකන් ඉබේ හැදලා දෙන්න. දැන් ඊට පස්සේ අයිති කියන්න ගොඩක් කට්ටිය එනවා නේද? දැන් ඔන්න කම්ප්ලීට් රවුන්ඩඩ් බෝල් එකක් තියෙනවා. එහෙම තියෙන කාලයක් තියෙනවා. ඒක තිබෙනවා. එහෙම සම්පූර්ණව එක්තරා කාලයක් තිබිලා අවසානයේදී ඊට පස්සේ ඒකත් විනාශ වෙන්න පටන් ගන්නවා. දැන් විනාශ වෙන්න පටන් ගන්න තැන තියෙනවනේ. කම්ප්ලීට්නස් එකේ ඉඳලා විනාශ වෙන්න පටන් ගන්න සාරිය තියෙනවා. ආන්න ඒ කාලය එක්තරා කාලයක්. ආන්න ඒකටත් කියනවා මොකද්ද? අසංකී කල්ප එකක් කියලා. දැන් අසංකී කල්ප කීයද? දෙකයි. පළවෙනි එක ගණන් ගන්නේ කොහොමද? හැදෙනකම්. ඔබ ඔය මේ සෙල්ෆෝන් එක නවත්තන්න. මේකේ මියුසික් හොඳයි. මේ විලාට කතා කරන්නේ මිනිස්සු. ඊට පස්සේ බලන්න. පොඩියට තිබිච්ච ඩොට් එකක් ඇදලා ලොකු වෙන්න ගියා කොච්චර අසංකේ? කල්ප එකයි. අසංකේ කල්ප එකක්. අසංකේ කල්පයක්. හැදිලා තිබුණ බෝලයක් කොච්චර කාලයක්ද? අසංකේ කල්ප එකක්. දැන් විනාශ වෙනවා කියන එක ඕක නිකන් එකපාරම ඩොක් දාලා විනාශ වෙන්නේ නැහැ. අසංකේ කල්පයක් හැදෙන්න ගිය එකක් එහෙම විනාශ වෙයිද? නේද? ඔය එක තියෙනවා එක මොකක්ද අර තියෙනවනේ විනාශ වෙලා කෑලි ගියක ඔහොම මනස්ගත කතා. ඔයත් ඉතින් අපි ලිව්වන් පස්සේ විභාගයට පාස් වෙනවා. විභාගයට හොඳයි. අකුණු ගන්න බෑ ජීවත් වෙන්න. රස්සාවක් හොයන්න. ඒවට හොඳයි. ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම බොරුවට අපි බොරු ලියලානේ ඇත්තරසේ බොරු ලියලා තමයි සමහරුගේ සර්ටිෆිකේටුත් බොරු අපි ලියපු විභාගත් බොරු. ඉතින් හැබැයි පාසුත් වෙලා තියෙනවා. මාත් ලියුවා. මොනවා කරන්නේ? ඊට පස්සේ විනාශ වෙන්න යනවා එක්තරා කාලයක්. ඒ විනාශ වෙන්න යන කාලයක් යනවා අසංකේය කල්ප එකක්. බොහොම කාලයක් විනාශ වෙනවා. එකපාරම ඩොක් ගාලා විනාශ වෙනවා. දැන් අසංකේය කල්ප කීයද? 3. දැන් සම්පූර්ණ ශූන්‍ය වෙලා. ඒ භූමියේ තිබිච්ච ඒරියා එක මොකක්වත් නැහැ. මේ මොකක්වත් දූවිල්ලක්වත් නැතුව සම්පූර්ණ ඩස්ට් ඔෆ් වෙලා තියෙනවා.
එහෙම කාලයක් තියෙනවා. ඒත් තිබෙනවා මේ පීරියඩ් එක අසංකේය කල්ප එකක්. දැන් අසංකේය කල්ප කීයද? 4ක් තියෙනවා. ඔන්න ඔය වගේ අසංකේය කල්ප 4ක් ගත්තාන් පස්සේ ඒකේ එකතුවට කියනවා මහා කල්ප එකයි කියලා. මේක තේරුණාද? මහා කල්ප එකක් ඇතුලේ අසංකේය කල්ප කීයක් තියෙනවද? 4ක් තියෙනවා. සමහර වෙලාවට සාරා අසංකේය කල්ප තියෙනව නේද කියලා. එතකොට අසංකේය කියන කල්ප වලින් 4ක් තියෙනවා මහා කල්පයක් ඇතුලේ. අපි මේ ජීවත් වෙන මේ අසංකේය කල්ප 4න් මිනිස්සුયો මේකේ වාසය කරන්නේ දෙවෙනි අසංකේය කල්ප. ඒ කියන්නේ වැඩිලා තියෙන කාලවල විතරයි. අනිත් කාලේ බෑ. මේක තාම හැදිලත් නැහැ. නේද? ඔන්න ඔය වගේ තිබෙනවා අසංකේය. දැන් ඉස්සෙල්ලා මම කිව්වක මොකද්ද? කල්ප කීයක් තියෙනවද? කල්ප වර්ග 4ක්. මොකද්ද ඒක? මහා කල්ප, අසංකේය කල්ප, අන්තර කල්ප, ආයු කල්ප. ආයු කල්පේ නම් ඉතින් සාමාන්‍යයෙන් අපේ ගානට යනවා. ඉතින් අපි ඉතින් සාමාන්‍යයෙන් ওই අවුරුදු 20 30 ඉතින් ඩොලර් 100ක් වුණත් ඉතින් නේද? 20 කැලි පහයිනේ නේද? අන්න ඒක ගණන් කරන්න පුළුවන්. දැන් කිව්වා මහා කල්පයයි අසංකේය 4යි වෙනස කිව්වනේ. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකේ ජීවත් වෙනකොට මිනිස්සුන්ගේ වයස අවුරුදු 1000 ඉඳලා අසංකේයට කියලා අසංකේය පල්ලෙහාට යනවා. මේකේ ඉන්නකොට මිනිස්සු මේක ඇවිල්ලා ආයු. ඒක කවුන්ටබල් එකක්. අවුරුදු 10 සිට අවුරුදු අසංකේයට ගිහිල්ලා ඒ කියන්නේ ආයුෂ. මේ කියන්නේ අරක නෙවෙයි. 10 සිට අසංකේය ගානට ගිහිල්ලා අසංකේය සිට ආයෙත් 10ට බහිනවා. කොහොම කාලෙ තියෙන. දැන් අපි ඉන්නේ කොයි හරියද? බැහැගෙන යන කාලේ. දැන් අවුරුදු 70 80 අපි අදින්නේ. නේද? ඊට දැන් ඔය බහිනවද බුදුරජාණන් වහන්සේ 15ට කීයද? 100. දැන් අවුරුදු 100කට එක අවුරුද්දක් ලොස්ට් වෙනවා කියනවනේ. අවුරුදු 100ක් යනකොට එක අවුරුද්දක් අඩු වෙනවා. එහෙම කියනවනේ. එතකොට අවුරුදු දැන් ගියක් කියලා තියෙනවනේ. 25 කියලා. කියන්නේ 2500නේ. 2500ට එතකොට ගියක 25 කියලා. එතකොට දැන් කීයක් අඩු වෙලා තියෙනවද? 75. දැන් තව තියෙන 25ක් කියලා තියෙනවා. දැන් බලන්න නේ සාමාන්‍ය ඇවරේජ් ලයිෆ් ස්පෑන් එක බලන්න කවුන්ට් කරලා රටවල මෙහි සමහර මිනිස්සුන්ගේ ආයු කාලය අද 55 සිට 60. සමහර තැන්වල තියෙනවා කිවි කට්ටියගේ ආයු 64 සිට 79. සමහර දැන් මේ දවස්වල තියෙන 79 සහ ඔන්නෝ ගණනක් තියෙනවා. ලංකාවේ බැලුවා පස්සේ ඉස්සලා තිබුණ 64යි 69. ඊට පස්සේ දැන් පොඩ්ඩක් මොන හරි කරලා ඩිංගක් වැඩි වෙලා තියෙනවා. ඔය වගේ එක එක රටවල් වල තිබෙන කොහොමත් ඔය ටික ගණන් කරලා බැලුවන් පස්සේ යන්නේ 70 80. වැඩිම යනවා නම් එක්සර්සයිස්, ජිම්, විටමින්, දසමූලාරිෂ්ඨ, බලාරිෂ්ඨ ඔය ඔක්කොම දාලා ඊට පස්සේ ඕගනික් කෑම අරවා මේ ඔක්කොම දාලා ඊට පස්සේ මේ තියෙනවනේ අර ඩයට්‍රිය ඔක්කොම ඇද්දත් යන්නේ 80ක් විතර. තවත් ඉඳීවි අනිත් අයට වදයක් හැටියට. ඉතින් ඔන්න ඔය වගේ තියෙනවනේ. ඉතින් මේ දැන් බහැගෙන යනවා. දැන් මේ අවුරුදු 10 සිට අසංකේයට කියලා අසංකේය සිට ආපහු 10ට බහින කාලයට ඔන්න ඔය කාල පීරියඩ් එකක් තියෙනවා. ඕකට කියනවා අන්තර කල්පය කියලා. ඕකට කියනවා අන්තර කල්ප එකක් කියලා. අර අන්තර කල්ප 64ක් ගියාම තමයි 20යි කියනවා. අන්තර ඔය වගේ 64 ඒවා. ඒ කියන්නේ උඩට 10 සිට අසංකේයට අසංකේය පල්ලෙහාට යනවා. 10ට ආයෙත් යනවා අසංකේයට ආයෙත් යනවා 10ට ඔහොම යන 64 වාරයක් ගියන් පස්සේ ඕකට කියනවා ඕක ඇස්සේ ඔය ලෝක විනාශයක් සිද්ධ වෙන කාලපරිච්ඡේදය. සම්පූර්ණ විනාශ වෙන්නේ නැහැ. දැන් මේ මනුස්ස කියන්නේ ලෝකයේ සත්ත්ව විනාශයයි ලෝක විනාශයයි කියලා කියන්නේ දෙකක්. සත්ත්ව විනාශය එනවා කාලෙන් කාලට. මිනිස්සු මරා ගන්නවා, කාගෙන කොටා ගන්නවා, යුද එහෙම කලබලදී ඒවා සත්ත්ව විනාශ වෙනවා. හැබැයි ලෝකේ විනාශ වෙන්නේ නැහැ. ඒක තවත් ටිකක් ආයෙ බෝ වෙලා රණ්ඩු කරන්න ඒක තියෙනවා. ඔය වගේ ලෝක විනාශයක් සිද්ධ වෙන අර 64ක් යට පස්සේ.
මේක තේරුණාද? ආන්නේ ඒවට කියනවා අන්තර්කල්ප කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඔන්න අන්තර්කල්පයක එකක. මේක තේරුණාද? දැනට අපේ බුදුරජාණන් වහන්සේ ඔන්න එක අන්තර්කල්පයක පහළ වුණා. දැන් පහළ වෙලා උන්වහන්සේ පහළ වෙන්නේ කල්ප බුද්ධාන්තර කල්ප 92කට කලින්. දැනට ඔය වගේ අන්තර කල්ප 92කට කලින් ලෞතර බුදු කෙනෙක් පහළ වුණා ලෝකයේ පුස්ස බුදුරජාණන් වහන්සේ කියලා. මම දැන් කල්ප කීයක් කියලා දුන්නාද? 4යි. මොකද්ද? මහා කල්ප, අසංකේය කල්ප, අන්තර කල්ප, ආයු කල්ප. ආයු කල්ප කියලා කියන්නේ අර මොකක් හරි අපි ඉපදුනා. ඉතින් ඒ ජීවත් වෙලා ඉන්න කාලේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලෙට කියන මොකද්ද? බුද්ධාන්තර කල්ප. අන්තර කල්පයක තමයි බුදුරු පහළ වෙන්නේ. ඒ කියන්නේ බුදුරු පහළ වෙන කාලෙට කියන බුද්ධාන්තර කල්ප. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කල්ප 92කට කලින් පහළ වුණා ලෝකේ බුදුරජාණන් වහන්සේ නම. නම මොකද්ද? පුස්ස කියන බුදුරජාණන් වහන්සේක නම. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී රජ කෙනෙක් හිටියා ජයසේන කියලා රජු කෙනෙක්. ඒ රජුරුවන්ගේ පුතා තමයි බුදුරජාණන් වහන්සේ. සිරිමා කියලා මෞතුමිය. ඉතින් මේ ජයසේන රජුරුවන්ගේ සිරිමා කියන ඒ බිසවගේ පුතණුවන් තමයි පුස්ස බුදුරජාණන් වහන්සේ. ඒ රජුරුව කාටවත් දෙන්නේ නැහැ දාන දෙන්න. ඒ මගේ පුතා ඒක නිසා මගේ පුතා කියලා තමයි බුදු වුණේ. ඒක නිසා කාටවත් දෙන්නේ බුදුරජාණන් වහන්සේ මම කරගෙන ඉන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේට ගොඩක් ආවස තිබුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ සහෝදරයෙක් ඒ රජුරුවන්ගේ තවත් හිටිය පුතු ඒගොල්ලෝ කල්පනා කරා අපේ තාත්තා රජුරෝ අපිට දෙන්නේ අවස්ථාවක් දාන්න දෙන්න. ඒක නිසා අපි මොකක් හරි උපක්‍රමයක් කරලා ගන්න ඕනේ. මේගොල්ලෝ මොකක් හරි පිට ඒරියා එක කලබලයක් හැදුවා. ඊට පස්සේ මොකද කරන්නේ? රජුරෝ මේ කීප දෙනා 3 දෙනෙක්. මේ 3 දෙනා යවුවා ඒක ඒ කලබලේ සෝට් අවුට් කරලා ඉන්නේ කියලා කියමු සංසිඳ වල එන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි හැදුවේ. ඒගොල්ලෝ නිවලා ආවා. එහෙම කරනවනේ. ඒගොල්ලෝ රණ්ඩුව හැදුවා. ඒගොල්ලෝම ගියා. දැන් නවත පියව කිව්වා. ඒගොල්ලෝ නැවතුණා. රජුරන්ට ආවා. ඇවිල්ලා කිව්වා අපි අරක නැවතුවා කියලා. රජුරු හැපි. රජුරු කිව්වා වරයක් ඉල්ලන්නේ කියලා. රජුරුගේ වරයක් ඉල්ලන්නේ පස්සේ පුතාලා කිව්වා අපිට බුදුරජාණන් වහන්සේට දාන දෙන්න අවස්ථාවක් දෙන්න. ඒක වෙන මොකක්වත් එපා. ඕකට තමයි ඔය කරේ. ඒක නැතුව වෙනේ වෙන්න නිකෝ. වෙනේ වයිපෝ ඕකමයි ඕනේ. ඉතින් මේ කොහොම හරි කාලය ඉදුවා. හඳයි නම් කොච්චර කාලද? අවුරුදු 7ක් දෙන්නේ. 7ක් නම් කතා කරන්න එපා. එහෙනම් එකක් අඩු කරන්න 6ක් දෙන්නේ කිව්වා. ඒත් බෑ කිව්වා. ඊට පස්සේ 5ට බැස්සෙව්වා. බෑ කිව්වා. 4 3 2 අවුරුද්දට බැස්සුවා මාස 3යි. ඒත් බෑ කිව්වා. කොහොමම බසගෙන එළ කොහොම හරි 3 මාසයක් ඉල්ලගත්තා. බලන්න 3 මාසයක් ඉල්ලගත්තා. ඊට පස්සේ 3 මාසෙට බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය දානීය පූජා කරන්න අවස්ථාව සලසගත්තා. මේ බලන්න දානයක් දෙන්න දඟලපු දැඟලිල්ල නේද? බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරන්න. ඊට පස්සේ අරගෙන කොහොම හරි ගමේ අය සංවිධානය කරගෙන ඔන්න මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට දානමාන පරිස්කාර ඔක්කොම අර මං කිව්ව විදිහට එකතු කළා. භාණ්ඩාගාරික මහත්තයෙක් හිටියා. එතුමා හරි ශ්‍රද්ධාවන්තයි. ඒ දෙනා බොහෝම එයාගේ වයිෆ් හස්බන්ඩ් දෙන්නම බොහොම ශ්‍රද්ධාවන්තයි. දානේ හරි ගැසලා පූජා කරා. ඔය කාලයේදී ඉතින් විශාල පිරිසක් ඒකට එකතු වුණා. ඉතින් දැන් මේ ගත්ත chance එකනේ රජුරුවන්ගේ ඔතොරිටි එකේ තිබිච්ච දෙයක් නේද බුදුරජාණන් වහන්සේ වාරගත්තා. දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කරනවා. එතකොට දීර්ඝායස තියෙන කාලයක්. දැන් මෙහෙම කරගෙන යනකොට ඔය එකතු වෙච්ච අය ගොඩාක් පින් කරගත්තා. ගොඩක් පින් කරගත්තා. සාංගික දාන දීලා උපස්ථාන කරලා ඔතන හිටියා සමහර කොටසක් ගමේ කිසිම සැලකිල්ලක් නැහැ, ශ්‍රද්ධාවක් නැහැ. එනවට යනවා කනවා යනවා ඕක තමයි කරේ. කිසිම ශ්‍රද්ධාවක් නැහැ. කිසිම හැසිරීමකුත් නැහැ. ඒව ඉන්නවනේ හැම සමාජයකම ඉන්නවනේ. ඉතින් ඔය
පිරිස ඇවිල්ලා එකපාරක් තරහ ගිහිල්ලා දානශාලාවේ තිබිච්ච ටිකක් කාලා දානශාලාවටත් ගිනි තියලා ඔහොම එකක් කරලා යන්නේ. අර හිටපු ගමේ හිටපු පිරිසක්. මේගොල්ලෝ පාපයක් එකතු කරගත්තා. අරගොල්ලෝ කුසල එකතු කරගත්තා. පින් කරගත්තා වූ අය දිව්‍ය ලෝකෙට ගියා. පව් කරගත්තා වූ අය අපායට ගියා. මේ සංඝයාට දෙන දේවල් ගිනි තියලා විනාශ කරලා සංඝයාගේ ලාභේ නැති කරලා බුදුරජාණන් වහන්සේගේ ලාභේ නැති කරලා විනාශ කරලා ඒවට ගොඩාක් හානි කරපු අය ගියා නරකයට. දැන් යන්නේ කොච්චර කාලෙකද? බුද්ධාන්තර කල්ප 92කට කලින් මේ සිද්ධිය වෙන්නේ. පින් කරගත්ත අය උඩට ගියා, පව් කරගත්ත අය ටික යටට ගියා. යටට ගිහිලා කල්ප ගානක් හිටියා. කල්ප 92ක්. කල්ප 91ක් හිටියා. ඉඳලා මේ අය එච්චර කාලයක් මේ අපායේ ඉඳලා ආවා ප්‍රේතයෝ වෙලා ඉපදුනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේ කාලේ පෙරේතයෝ වෙලා ඉපදුනා. ගොඩාක් කල් හිටියේ කොහෙද? අපායේ. මේ පෙරේතයන්ට පේනවා මනුස්ස නෑදෑයෝ මිනිස්සුયો දානෙ දීලා පින්දහම් සිද්ධ කරලා නෑදෑයන්ට පින් පවරන. මේ පෙරේතයන්ටත් වුණා බුදුහාමුදුරන්ට කියලා මේ අපිට අපේ නෑදෑයලා පින් සිද්ධ කරනවා. පින් ටිකක් ලබා දෙන්න. දැන් මේ කල්ප 90 කීයකට පස්සේ මේ කතාව වෙන්නේ? කල්ප 91කට පස්සේ. දැන් මේක සිද්ධ වෙන්නේ අදට කල්ප 92කට කලින්. දැන් අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සිද්ධිය වෙන්නේ කල්ප 91කට පස්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී. දැන් මේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පෙරේතයෝ මතක් කරලා අපිට පින් ඕන කියලා. ඊට පස්සේ කිව්වා තාම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න තාම මේ පින් ගන්න සුදුසු වාතාවරණයක් මේගොල්ලන්ට නැහැ. කර්ම විපාක විඳින්න තියෙනවා. නෑදෑයි කහල පහලකුවක් නැහැ. ඊට පස්සේ කිව්වා දැන් ගන්න බෑ. අනාගතයේදී ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයේ ඔබලාගේ නෑදෑයෙක් එනවා බිම්බිසාර කියලා. ආන්නේ නෑදෑය ඔබලාට පිළිදෙයි කියලා ඔන්න සංඥාවක් දුන්නා. ඊට පස්සේ මේ ප්‍රේතයෝ ටික කොහොම බලාගෙන හිටියා අපේ නෑදෑය මතු වෙනකම්. කොහේ හරි ගමක දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඉතින් බලනවනේ නේද? පහළ වුණාට පස්සේ ඉතින් බලනවා කොහෙද අපේ නෑදෑය ඉන්නේ කියලා. දැනගත්තා බිම්බිසාර රජුරු මගධ දේශයේ ඉන්නවා අපේ නෑදෑය කියලා. නෑදෑකම ඉතින් කොහොමද තියෙනවනේ. ඉතින් හැබැයි මේ පරණ නෑකම. බුද්ධාන්තර කල්ප 92කට එහා පැත්තේ නෑකමක් මේ ආදගෙන ඉන්නේ. මේ පහළ පහළ එකක් නෙවෙයි. ආන්න ඒ පෙරේතයන්ට ඒ පෙරේතයෝ මේ පින් බලාපොරොත්තුෙන් හිටියා. මේගොල්ලෝ මේ වනසගත්තේ ඇයි? මේ ජීවිතේ නැති කරගත්තේ ඇයි? සංඝයාගේ දේවල් වලට හානි සිද්ධ කරනවා. ඒක නිසා තමයි පිළිපැදීම කියන එක හරි පරිස්සමෙන් ඕනේ කියලා. සංඝයාට දෙන දේ හොඳයි කුසල වෙනවා. වරදගත්තොත් වරදිනවා. ඒක නිසා කවදාකවත්ම අනිත් එක තමයි කපිල කියලා හිටියනේ මේ හාමුදුරුවෝ කෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කපිල කියන හාමුදුරුවෝ නොමනා දේවල් කියලා ඒත් ගියේ අපාය. ඒක නිසා සාංඝික දේවල් සාංඝික වශයෙන් පූජා කිරීම මහානීය පින් සිද්ධ වෙන වැඩක්. සාංඝික දේවල් අටපත ගෑමේදී ඥානවන්තව කරොත් සුගතියට යනවා, පරිස්සම් වෙනවා. සහ අඥානවන්ත ඒ වාගේම නොදන්නා කමින් නොමනා කමින් නිකන් සෙල්ලම් භාණ්ඩ වගේ නිකන් ඕවත් මොනවද කියලා නිකන් ගණන් ගන්න එහෙම තියෙනවනේ. ඕවත් මොනවද මේ නිකන් පාම් භාගයක් මේ පිඟානක් මේ කෝප්පයක් නිකන් මේ ගිහිල්ලා අර ගන්න පුළුවන් අර මේ මොකද්ද සැලුවේෂන් නාමයකට ගියාන් පස්සේ මේ ගෙනල් දෙන්න 10ක් කොහොමනේ කියන්නේ. හැබැයි සැලුවේෂන් නාමයේ කියන රුපියල් 10 ඒවයි මේ පූජා කරපු එක දෙකක්. ඒකේ ක්වොලිටිය මේ ගාන මිල කියන එක වෙන්න පුළුවන් ඩොලර් 10 හරි කොච්චරක්. හැබැයි
ඒවා සාංගික භාණ්ඩ නෙවෙයි. මේවා සාංගික භාණ්ඩ. ඒක නිසා පාවිච්චි කිරීමේදී හරියට පරිස්සම් වෙන්න ඕනේ. දැන් බලන්න මේ පුටු ටිකක් කියලා තියෙනවා. මේවා මොකද? දැන් ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරනවා. ඇයි බංගෝ කියලා තියෙන්නේ? ඒ කියන්නේ මිනිසුත් වෙනවා කකුල් අමාරුවට ඉඳ ගන්න ඕන. ඒක නිසා ඕක සාංගික කරලා හැම තියෙන එක නෙමෙයි විශේෂයෙන්ම ගිහියන්ට. ගිහියයට පාවිච්චි කරන්න තියෙන එක. දැන් තේරෙනවනේ. ඒක නිසා මේවා බේර ගැනීම, මේවා පරිස්සම් කර ගැනීම. නොමනා විදිහට කවදාකවත් මේ වගේම ස්වාමීන් වහන්සේලාට තියෙන දේවල් අපි සමහර ඒවා ඔය නිකන් තියලා තියෙනවා මේ ගිහි මිනිසුත් ඇවිල්ලා ඒකක් හදාගන්න නිසා ඒගොල්ලන්ගේ ආරක්ෂාව නිසා අපි තියලා තියෙනවා පොදු කරලා සමහර දේවල් කියන ස්වාමීන් වහන්සේට විතරයි. ඒක නිසා ස්වාමීන් වහන්සේලාට විතරක් වෙන තියෙන දේවල් පාවිච්චි කිරීමේදී අහලා පරිභෝග කරන්න අවසර දුන්නොත් නැත්නම් ගන්න යන්න එපා. ඕ වතුර එකක් බීලා නිකන් ඉන්න. ඒක තමයි ඊට වඩා හොඳයි. මේක කියන්නේ පරිස්සම් වෙන්න. අපි වුණත් බොහෝම පරිස්සමෙන් තමයි. ඒක නිසා නොමනා හැටියට සංගසතු දේවල් පාවිච්චි කරන අය නේන එක හොඳයි. එනවට වඩා. ඇයි? සංගසතු දේවල් නොමනා විදිහට පරිහරණය කරන ඒවා ගැන දන්නේ නැති අය සේනාසන වලට යන්නේ නැති එක හොඳයි. ඇයි? ගියොත් අඟුරු ගොඩන්නේ ගහගෙන ඉන්නේ. ඊට වඩා ඔය නිකන් ඔය ගමේ ඔය නිකන් යන ටිකක් මේ කැරගෙන එක හොඳයි. සින්දුවක් අහන එක ගිහිල්ලා හොඳයි. ඒක මොන නිකන් මේ එකක් අඩුතරමේ මොකක් හරි ඒ වෙලාවට නිකන් අර සන්තෝෂයක් දැනෙන අපායන්නේ නැහැ නේද? ආන්නේ ඒ වගේ සාංගික දේවල් ඊළඟට ඒවා සම්බන්ධයෙන් හැසිරෙන විදිහ පාවිච්චි කරන විදිහ ඔය ටික අපි දැනගෙන තියෙන මේක බොහොම ටිකයි කිව්වේ. මං කියුවේ මොකද්ද? කිව්වේද? සංඝයා කියන්නේ කවුද? මතක් කරා. සංඝයා කොහොමද බිහි වෙන්නේ? මතක් කරා. ඊළඟට මිනිස්සු ටිකක් එකතු වෙලා සිවුරු ටිකක් වහගෙන කරේ දාගත්තට සංඝයා වෙන්නේ නැහැ. ඒක ගුරු પરම්පරාවෙන් විනයානුකූලව ඉන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ විදිහට තමයි සංඝයා ලෝකෙ පහළ වෙන්නේ. ඒ වගේම උපසම්පදා සීලයට ගෞරවය දීලා විනයානුකූලව ශික්ෂා සම්පෝෂණයෙන් යුක්තව ලබාගත් මහානකමක් එක්ක තමයි යෝග ඉන්නේ. ඒ වගේ පිරිසක් හැම කාලයකම ලෝකේ පහළ වෙන්නේ එක්තරා කාලයක විතරයි පහළ වෙන්නේ කියලා කිව්වනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න ඕනේ සංඝයා පහළ වෙන්න. සංඝයාට ඊළඟට පූජා කරන භාණ්ඩ ඒව සංඝ සතුයි සංඝයාට අයිති. ඒ සංඝ සතු භාණ්ඩ වලට තිබෙනවා කොටස් දෙකක්. ඒ තමයි ගරු භාණ්ඩ සහ සහැල්ලු භාණ්ඩ කියලා. ඒ සහැල්ලු භාණ්ඩ පරිහරණයේ ක්‍රමයයි ගරු භාණ්ඩ පරිහරණයේ ක්‍රමයක් කියලා දුන්නා. සංඝයාට යමක් පූජා කරොත් එහෙම ඒකේ ආනිසංස දායක පක්ෂයට ඉතාම ඉහළයි. ඉතාම ඉහළයි. ඒක ඉතාමත් වටිනවා. අසංඛ්‍ය අපමේ ගණන් මේ කල්ප කෝටි ගණන් ආනිසංස ලබන්න පුළුවන්. නිවන් දක්න જાති දක්වාම දුගතියකටපත් වෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඊට පස්සේ කිව්වම මොකද්ද? කල්ප හතර වර්ගයේ. මොකද්ද? මහා කල්පය, අසංඛ්‍ය කල්පය, අන්තර කල්පය, ආයු කල්පය කියලා දුන්නා. ඊට පස්සේ මේ සංඝසතු භාණ්ඩ සම්බන්ධයෙන් වැඩ වරද්දගත්ත පිරිසකට වෙච්ච හරිය කියලා දුන්නා. කල්ප 90කට දෙකකට කලින් පුස්සබුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ වරද්දගත්ත කට්ටිය යන්තම් පින් අනුමෝදන් වෙලා වතුර ටිකක් ගොන තත්වයට පත් කරගත්තා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ. මෙන්න මේ ටික මේ පින්වතුන්ගේ ජීවිතේට ගුණේ දියුණු කරගන්නට, කුසල් වඩා ගන්නට, ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්නට ප්‍රයෝජන වෙනවා කියලා හිතනවා. අකුසලයෙන් බේරිලා කුසලයෙන් වැඩෙන්නට, පාපයෙන් බේරිලා ඒ වගේම පිනෙන් ගුණෙන් ධර්මයෙන් වැඩෙන්නට ඒ කාන්තෙම හේතු වෙනවා කියලා විශ්වාස කරනවා. කවදාකවත් මං ඇයි මේ සේනාසනේ පළතුරු හදනවට කැමති නැති. ওই කට්ටිය ගෙනල්ලා ගෙඩි හදනවා. ඇපල් හදමු කිව්වා. ඇපල් දාමු ස්වාමීන් වහන්සේ. ජම්බු දාමු. අර තව තියෙනවනේ මේකත් මෙහෙ තියෙන චෙරි හදමු. ඇයි මං හදන්නේ නැති? ඔය ආපු ඔය කොල්ල ගෲප් එක කනවා. ඔය ඇපල් ගෙඩි හැදුවොත් එහෙම, පියාස් හැදුවොත් එහෙම, චෙරි හැදුවොත් එහෙම ළමයි ඇවිල්ලා
අහන්න නැතුව දන්නේ නැහැ. අහන්න නැතුව කන. කෑම පරිමෝදෙන්නේ විපතක් වෙනවා. ඊට වඩා හොඳයි හදන්න නැතුව නිකන්. ආන්නයකට තමයි මම ওই ගෙඩි හදන ගෙඩිය වැඩි පටලවා ගන්න නැහැ. ඒක නිසා මේ මිනිස්සු ආවම පස්සේ වතුර ටිකක් බොන්න ඕනේ. ඒක නිසා වතුර සංගීක නැහැ. ඊළඟට ඔය තියෙන දේවල් තියෙනවානේ කෝප පිඟක්. ඕ වගේ තියෙනවා. සංගීක කරන්නේ නැතුව ගිහියන්ට වෙන් කරපු දේවල් තුන අන්න ඒවා පාවිච්චි කරනවා. තේරුණාද? ඊළඟට ඔය පිටි සීන් සේකුරු જાති තියෙනවා. ඒ වගේත් තියෙනවා. අපි සංගීක කරපු දේවල් උතන තියන්නේ නැහැ. අර කාමරයක් ඇස්සේ තියෙනවනේ. ඒ කාමරේ තියෙන සංගීක කරපු දේවල් ඒක අසල දාන්න. අපලෝකණය කරලා ඒවා ඉන්ඩිවිජුවල් කරාන් පස්සේ ඔතෙන්ට දාන්න. ඇයි මේ ඉන්න මිනිස්සු අපාය යනවට අපි කැමති නැති. ඒක නිසා දැන් මේකක් කියලා දුන්නා. මේ ටික කරුණාකර දැනගෙන ඔය මිනිස්සු කියන එක එක මේ ඔය වැඩි බණ තියෙනවනේ ඒව පරිවාසයක් නැතුව මේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන මහා කාර්තික ධර්මය අනුගමනය කරලා මේ පින්වත් හැම දිනාටම සංසාර දුකෙන් මිදලා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා බොහෝම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. මම හිතන මේ ටික අද දවල්ට ප්‍රමාණවත් වේ කියලා. ඊළඟට අද මම නම් ටික ඉස්සෙල්ලා කිව්වනේ. ඉතින් අද දායකත්වයේ හැටියට ධර්ම දේශනාව, බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා දායකත්වයේ හැටියට බාර අරගෙන කටයුතු කරපු පින්වත් පිරිසක් ඉන්න අපේ දායක පින්වතුන්ට සනසිල්ලක් යහපතක් වේවා මේ බණ ඇසු ළඟ දුර වශයෙන් ඉන්න සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වගේම සත්පුරුෂ ආශ්‍රයේ කල්යාණ මිත්‍ර සේවනයේ සැලසේවා. සද්ධර්මයේ අහලා හිතලා මෙනෙහි කරන්න අවස්ථාව සැලසේවා. සෑම දිනාගේම අපේ මේ ධම්මගවිසි සීනාසනයට සම්බන්ධ සියලු දෙනාටම කිසිම කාලෙකදී නරකාදී සතර අපායක නූපදී දෙවියන් අතර මිනිස්යන් අතර උප්පත්තිය ලැබෙමින් ගුණධර්ම දියුණු කරගෙන සැපෙන් සැපේටමපත් වෙවි. කොස් කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා. නිවන් අවබෝධයේ පිණිස මේ උතුම් ධර්මයේ ඇසීමේ පින හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල් බලයෙන් හැම දිනාටම පහසුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත්තා වූ සදාසනසිරී සාන්තිදායක අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පිළිගන්නවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.